හරි. එහෙනම් අද අපි කතා කරමු සාපේක්ෂ ත්වරණය ඉතුරු කරලා. හරි. මම හිතන්නේ ගිය සතියේ අන්තිමට ගානක් දුන්නා මෙන්න මෙහෙම එකක්. හරි. ගිය සතියේ අන්තිමට දුන්නා මෙන්න මෙහෙම ගානක්. ශූන්‍ය ස්කන්ධයෙන් කියලා දුන්නා. මේ අංශයේ ස්කන්ධය 2m කියලා දුන්නා. මේකේ ස්කන්ධයම කියලා දුන්නා. හරි. එතකොට මෙයාගේ බර 2mg. ශූන්‍යේ mg. මෙයාගේ mg කියලා. අංශුවට ශූන්‍යයෙන් ප්‍රතික්‍රියාව ඇති වෙනවා r1 කියලා. අංශුවෙන් ශූන්‍යයට අංශුවෙන් එන එක r1, අංශුවෙන් ශූන්‍යයට එන එක මේ පැත්තට r1. මේ අංශුවට ශූන්‍යයෙන් ඇති වෙන බලය r2, ශූන්‍යයට අංශුවෙන් ඇති වෙන බලය මේ පැත්තට r1. right? මේ කෝණය 60යි. මේක 90යි. එහෙනම් මේක කීයද? 30යි. ඒක 30 නම් මේක 60යි. මේක 30යි. මේක 90යි. එහෙනම් මේක 60යි. එහෙනම් මේ කෝණය කීයද? 30යි. එහෙනම් රූපය ඇඳලා මේක මාක් කරගන්න. ඉස්සති මාක් කරලා ඉන්නේ. දැන් බලන්න. ශූන්‍ය චලිත වෙන්නේ අපි නිශ්චලයි කියලා හිතමුකෝ. එහෙනම් මේ අංශුව මේ පැත්තට දෙනවා නේද F1 ත්වරණයකින්. ත්වරණ දෙක අසමානයි. අසමාන වෙන්න මාක් කරන්න. මේක F1. මේක F1. හරි. එතකොට මෙයා ශූන්‍යයට සාපේක්ෂව මේ පැත්තට F2. මේ පැත්තට F2. ශූන්‍ය චලිත වුණත් නැතත් මේ දෙන්න ශූන්‍යයට සාපේක්ෂව මේ පැත්තට යනවා. හරි. ඊට අමතරව මේ තිරස් ප්‍රතික්‍රියා දෙකක් ඇති වෙනවා R1 R2 කියලා. මේ දෙකේ තව ප්‍රතික්‍රියාවක් ඇති වෙනව කොහොමද? ශූන්‍යයට ඇති වෙනවා පොළවේ. අපි ඒක S කියලා මාක් කරමු. ශූන්‍යයට ඇති වෙනවා පොළවෙන් අපි ඒක S කියලා මාක් කරමු. පොළවට ශූන්‍යයෙන් ඇති වෙනවා අනිත් පැත්තට S කියලා. දැන් බලන්න. ඊට අමතරව ශූන්‍ය චලිත වෙනවා මේ පැත්තට. කැපිටල් F ත්වරණය. ඔන්න මේ පැත්තට කියලා ගන්නත් පුළුවන් නැත්නම් මේ පැත්තට කියලා ගන්නත් පුළුවන්. කැමති පැත්තකට ගන්න පුළුවන්. එතකොට ශූන්‍ය මත තියෙන නිසා ශූන්‍ය ත්වරණය මෙයාටත් වෙනවා. කැපිටල් F. මෙයාටත් වෙනවා කැපිටල් F. එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ කෝණය 60යි නේද? ඉරසට මෙන්න මේක 60යි. මේ ආදියට මේක සමාන්තරයි. එහෙනම් මේක 60යි. ප්‍රතිඋප කෝණ වලින් මේකත් 60යි. මේ ආනතිය තිරසට 30යි. මේ ආනතියට මෙයා සමාන්තරයි. එහෙනම් මේකත් 30යි. මේ කෝණය 30යි. එන්නේ. හරි. right. ඔය ටික මාක් කරගන්න. මේ ටික මාක් කරගන්න. මාක් කරලා ලියන්න ඕනේ. ත්වරණය m අංශුව. මම මේකට P කියලා දාන්නම් මේකට Q කියලා දාන්නම් නේ. ත්වරණය Q ශූන්‍යයට සාපේක්ෂව මේ පැත්තට F1. ත්වරණය T ශූන්‍යයට සාපේක්ෂව මේ පැත්තට F2. ත්වරණය ශූන්‍ය පොළවට සාපේක්ෂව මේ දිශාවට F.
හරිනේ මේක ලියන්න ඕනේ x සමානයි මේ දාන්නේ පොළොවට සාපේක්ෂව කෝණයට සාපේක්ෂව කිව්වද q පොළොවට සාපේක්ෂව q කියන එකයි පොළොවයි ඈත් කළා මැදට දැම්ම කෝණය අපි කතා කරන්නේ මේක මැද දාන්න කෝණයට සාපේක්ෂව පොළොව පොළොවට සාපේක්ෂව q පොළොවට සාපේක්ෂව q පොළොව ඈත් කරලා මැදට කෝණය දාන්න පොළොවට සාපේක්ෂව මේ පැත්තට f1 පොළොවට සාපේක්ෂව කෝණය අපි ගත්ත කැපිටල් F මේ දෙකේ සංප්‍රයුක්තය තමයි මේ මාර්ක් කරලා තියෙන්නේ මෙතන. හරි? අනිවාර්යයෙන්ම මේක ලියන්න ඕනේ මේකට ලකුණු දෙන්න. ඒ වගේම තොරණය T පොළොවට සාපේක්ෂව. T කියන එකයි පොළොවයි ඈත් කරලා. මැදට දානවා කෝණය. අපි කතා කරමු තොරණය. මැදට දාන්න. කෝණයට සාපේක්ෂව p f2 කෝණයට සාපේක්ෂව p අපි දන්නවා f2 කියලා. මේ පැත්තට මාර්ක් කරන්න f2. දැන් පොළොවට සාපේක්ෂව කෝණය මේ පැත්තට f2. මේක තමයි මේ මාර්ක් කරලා තියෙන්නේ. හරිනම් මේක ලියලා තමයි මේක ලියන්න ඕනේ. හරි? මාර්ක් කරගන්න. රූපෙට ලකුණු 10ක් දෙනවා මේක ලියනවට ලකුණු 10ක් හම්බෙයි මේකට 5යි මේකට 5යි හම්බෙයි හරි රූපයන් දිනනවට ලකුණු 10යි ඒ කියන්නේ රූපයන් දිනනවා කියන්නේ මේ ප්‍රතික්‍රියා බල රූප සටහන් තියෙනවා දැන් බලන්න. එහෙනම් අපි හොයන්න යන්නේ මේ අංශු වල තොරණ යන්ගේ විශාලත්වය කෝණීය තොරණය. ඒ කියන්නේ නොදන්නා පද 1යි 2යි කැපිටල් F 3යි. හරි? F සමානයි මේ ඕන පද්ධතියකට ඕන වෙලාවක ඕන පැත්තකට දාන්න පුළුවන්. අපි දාන්නේ අපිට වාසි වෙන පැත්තට. පද්ධතියටම දානවා මේ පැත්තට. දැම්මොත් එහෙම. ලියන්න පද්ධතියම චලිතයේ සලකා f සමානයි දානවා මේ පැත්තට තමයි කියලා ගන්න. කියන්නේ පද්ධතියටම f සමානයි මේ යුතුයි. මේක F කියන්නේ මොකද්ද? සංප්‍රයුක්ත බලය. කාට ක්‍රියා කරනද? පද්ධතියටම දාන්නේ. පද්ධතියටම ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය. කොයි පැත්තට තියෙන සංරචකයද? ඊගස්. එහෙනම් පද්ධතියටම ක්‍රියා කරන බල ගත්තොත් මේ සියලුම බලය. මෙයා එන්නේ නැහැ. ඇයි? දාන දිශාවට ලම්බකයි. මෙයා එන්නේ නැහැ. දාන දිශාවට ලම්බකයි. මෙයා එන්නේ නැහැ. දාන දිශාවට ලම්බකයි. ඊට පස්සේ මේ දෙන්නම එනවා. ආවට වැඩක් නැහැ. ඇයි? කැපිලා යනවා. මේ දෙන්න එන්නේ නැහැ. කැපිලා යනවා.
එහෙනම් තිරසක සම්ප්‍රයුක්ත බලය කීයද? 0. හරි? ලියගන්න. සම්ප්‍රයුක්ත බලය 0. විශාලත්වය 0. එහෙනම් MA නේ ස්කන්ධ වතාවක් තොරණය. කෝණීය ස්කන්ධ සිම්පල් M කියලා ගත්තේ. එහෙනම් ඒකට දාන්න F M වරක් F. M වරක් F. දාන්න. මෙයාගේ ස්කන්ධ දෙකයි. නැත්නම් මෙයාගේ ස්කන්ධ M. එයාගේ ස්කන්ධෙත් M. M වරක්. එයාගේ තොරණය මේ පැත්තට තියෙනවා. පොළවට සාපේක්ෂව දාන නිසා අනිවාර්යයෙන්ම මේ දෙකේ සම්ප්‍රයුක්තය. දාන පැත්තට තියෙනවා F. මේක විභේදනය කළොත් F1 cos 30. cos 30 කියන්නේ මූල 3ට 2යි. දාන 2යි දෙකයි එන්න. මේ පැත්තට තියෙන තොරණය මොකද්ද? F තියෙනවා. ඊට අමතරව F තියෙනවා. මෙයා විභේදනය වෙනවා මොකද්ද? F2 cos 30. F2 cos 60යි. F2 cos 60යි. මෙයා මේ පැත්තට විභේදනය කළොත් F2 cos 60යි. cos 60 කියන්නේ භාගය. දානද වෙනවද? හරි. එහෙනම් සිම්පල් ලෙම් වලින් ඔක්කොම මක් වෙනවද? බෙදාගෙන යනවා. සිම්පල් ලෙම් වලින් ඔක්කොම බෙදාගෙන යනවා. තව මේ හරේ දෙකක් තියෙනව නේද? මේ දෙකෙන් මුළු ප්‍රකාශනයම වැඩි කරගන්න. බිඳුව දෙකෙන් ගුණ කළොත් බිඳුවයි. ලියගන්න. බිඳුව දෙකෙන් ගුණ කළොත් බිඳුවයි. දෙක F වලින් ගුණ කළොත් 2යි F. දාන්න. මේක දෙකෙන් වැඩි වෙනවා. එතකොට මෙතන යනවා 2යි F. 2යි. මේක දෙකෙන් වැඩි වෙනවා. මේ දෙකට මේ දෙක කැන්සල් වෙලා මූල 3යි F. මූල 3යි F. දාන්න. මේක දෙකෙන් වැඩි වෙනවා. මේ ප්‍රකාශනයම දෙකෙන් වැඩි වෙනවා. එතකොට දෙවරක් දෙක 4යි. 4යි F. 4යි. දෙවරක් දෙක 4යි. ඍණ 4යි F2. ඍණ 4යි. මේක ඍණ 4යි. 4 භාගයෙන් ගන්නවා කීයද? 2යි කියලා. එහෙනම් මෙතන ඍණ 2යි. එහෙනම් බිඳුව සමානයි. 2යි F 2යි F එකතු කළොත් 4යි F. 4යි F 4යි F එකතු කළොත් 8යි. 8යි. මූල 3යි F1. මූල 3යි F1. ඍණ 2යි F2. දාන්න මේකට පළවෙනි සමීකරණය. දැන් තව සමීකරණ දෙකක් ගන්න ඕනේ. ඒ දෙක දාන්නේ කොහොමද? එකම විදිහට නේද ගණන් හදන්නේ. අනිවාර්යයෙන්ම ගානක් වෙනවා ලකුණු 90ක් හෝ 110ක් මේකට සෙට් වෙනවා. අනිත් එක එන්නේ වෘත්ත චලිතයක්. එකත් එක්ක ඒක ලේසි. ඒකේ තියෙන සමීකරණ දෙකයි. වෘත්ත චලිතය. හරි? දැන් මේකට f සමානයි මේ දානවා මේ පැත්තට. ඕන පැත්තකට දාන්න පුළුවන්. මේ පැත්තට දැම්මොත් තමයි මෙහා එන්නේ නැත්තේ. දැන් Q1 සුවට f සමානයි එන්නේ.
F සමානයි මේ. අපි දානවා මේ පැත්තට. මාක් කරගන්න. එහෙනම් F කියන්නේ මොකද්ද? සම්ප්‍රයුක්ත බලය. කාට ක්‍රියා කරනවද? Qට. කොයි පැත්තට තියෙන සංගතකද? මේ පැත්තට නේ. එහෙනම් Qට බල කීයද? දෙකයි. එකක් R2 අනිත් එක mg. එහෙනම් මේ පැත්තට මේ දාන්නේ. එහෙනම් මෙයා එනවද? නෑ. මේ mg විභේදනය වෙනවා. මේක 30යිනේ. මොකද්ද? sin 30යි. mg sin 30යි. mg sin 30යි. sin 30 කියලා කියන්නේ භාගය. හරි ස්කන්ධේ m අතාවා. ස්කන්ධේ m අතාවා. එයාගේ තොරණේ මේ පැත්තට මොකද්ද? මේක මොකද්ද? F1. F1. මෙයා විභේදනය වෙන මොකද්ද? F capital F positive. මෙයා මේ පැත්තට විභේදනය වෙනවා. capital F positive. positive කියන්නේ මූල තුන යටතේ. mg sin 30යි. මෙයා එන්නේ නැහැ. හරි. අර දෙක තියෙනව නේද? මුළු සමීකරණයම දෙකෙන් වැඩි කරන්න. මෙයා දෙකෙන් වැඩි කළොත් එනවා mg කියලා. මෙයා දෙකෙන් වැඩි කරනවා. sorry. මේන්ට මේ මක් වෙනවද? කැන්සල් වෙනවා නේ. මෙතන එහෙම කපලා දාන්න එපා. මේ සමීකරණයට ලකුණු දෙන්නේ. හරි? m තියෙන්න ඕන. දෙකෙන් ගුණ කරනකොට මේ දෙක කැන්සල් වෙනවා g කියලා එනවා. m ටෙම් කැපෙනවනේ. එතකොට g මේක දෙකෙන් වැඩි වෙනකොට ඇතුළත දෙකෙන් වැඩි කරන්න 2යි f1. මේක දෙකෙන් වැඩි කළොත් මේ දෙක කැන්සල් වෙනවා. මූල 3යි කැපිටල් එක. දාන දෙවෙනි සමීකරණය. දැන් බලන්න. තව එක අංශුවක් තියෙනව නේද? p. එහෙනම් p අංශුවට දානවා මේක. හරි. දැන් p අංශුවට. මම මේ සමීකරණ මෙතන ලියා ගන්නවා. 8යි. මූල 3යි f එක. එතන 2යි f එක. දැන් බලන්න. මේ අංශුවට දානවා මේ පැත්තට. f සමානයි මේ p. මේ පැත්තට දාන්න. හරි. f කියන්නේ මොකද්ද? සම්ප්‍රයුක්ත බලය. කාට ක්‍රියා කරනවද? p ක. කොයි පැත්තට තියෙන සංරචකද? මේක පීට බල දෙකයි. මේ පැත්තට දාන නිසා මෙයා ඉන්නේ නෑ. මෙයා විභේදනය වෙනවා 2mg sin 60. sin 60 කියලා කියන්නේ මූල 3ට 2යි. එයාගේ ස්කන්ධය 2යි. आगे स्कंदे देखा ही है 2යි මර මේ පැත්තටදී තොරනේ මොකක්ද පොළොවට සාපේක්ෂව සම්ප්‍රයුක්ත බිඳුව F2
මෙයා විභේදනය වෙනවා මොකද්ද? f cos 60 යාගෙන ඔන්න මේම්ට මේම් කැන්සල් වෙනවා. එතකොට මේ දෙකටත් මේ දෙකමක් වෙනවා කැපෙනවා. මේ දෙකට මේ දෙකක් කැපෙනවා. මෙතන දෙකක් තියෙනවා නේද? හරි. අපි දෙකෙන් ගුණ කළොත් මොකක් වෙනවද? මුළු ප්‍රකාශනය. එතකොට මේ පැත්තත් දෙකෙන් ගුණ වෙනවනේ. මේ දෙකට මේ දෙක කැපුණාට තව දෙකෙන් ගුණ කළාම 2 මූල 3යි කියලා එනවා නේද? 2 මූල 3යි කියලා එනවා. ඊළඟට මේක දෙකෙන් වැඩි කළොත් දෙවරක් දෙක 4යි. 4යි f2. මේකත් දෙකෙන් වැඩි වෙනවා. දෙවරක් දෙක 4යි f2. ඒ 4ෙන් මෙයා වැඩි වෙනවා. කීයද? මුළු ප්‍රකාශනෙම දෙකෙන් වැඩි වෙනවනේ. මෙයා කැපුණා. 2 මූල 3යි. මේක දෙකෙන් ගුණ කළොත් 4යි. 4යි f2. මේක 4ෙන් වැඩි වෙනවා. දෙකත් එක්ක කැන්සල් වෙනවා. වෙන 2යි. දාන්න තුන්වෙනි සමීකරණය. හරි. එතකොට මේ රූපේ බල රූප සටහන අඳිනවට ලකුණු 10යි. අර සාපේක්ෂ ප්‍රවේග කතාවට ලකුණු 10යි. මේ සමීකරණය දානවට 20ක් විතර හම්බෙයි. අතෙන්ට 15. ඒ කියන්නේ එකකට 5 ගානේ හම්බ වෙනවා. මේක ගන්නවට 20යි. නැත්නම් පළවෙනි සමීකරණයටම 20ක් දෙනවා. 20යි. මේකට 10ක් දෙනවා. 30යි. මේකට 10ක් දෙනවා. 40යි. සමහරට මේ දෙකට 5 දෙනවා. හරි? එතකොට ගානෙන් ගොඩක් අපිට ගන්න පුළුවන් ලකුණු. සමහරට මේ මුළු මේකටම 15ක් දෙන්න ඉඩ තියෙනවා. හරි? දැන් තමයි අමාරුම වෙන්නේ. අමාරුම සුළු කිරීම. නොදන්නා පද තුනයි. මොකද්ද? capital F, simple F1, simple F2. මේකේ F1 F, F2 capital F. නොදන්නා පද තුනක් තියෙනකොට නොදන්නා පද කීයකට අඩු කරනවද? දෙකකට අඩු කරන්නේ. මේකේ තියෙනවා නේද F1 simple F1 capital F. එහෙනම් අපි තව සමීකරණයක් හොයනවා මොකෙන්ද? simple F1 සහ capital F1. එහෙනම් මේ දෙකෙන් අයින් කරන්න ඕනේ කවුද? F1 සහ F වලින් හොයන්න නම් simple F1 සහ capital F වලින් හොයන්න නම් මේ දෙකෙන් අයින් කරන්න ඕනේ කවුද? F2 අයින් කළා නම් හරි. එතකොට ඕගොල්ලෝ දන්න ඕනේ මේක දෙකෙන් වැඩි කරලා මේකට එකතු කරපු ගමන් මෙයා කැන්සල් වෙලා යනවා. එතකොට එනවා F1 සහ F වලින් සමීකරණ දෙක. නොදන්නා පද දෙකයි සමීකරණ දෙකයි. හරි. මේකේ තව ක්‍රමයක් තියෙනවා මෙහෙම. එහෙමත් පුළුවන්. මේකෙන් F1 තනි කරනවා. මේකෙන් simple F2 තනි කරනවා. ඒක මේකේ ආදේශ කළා. එන්නේ මොකෙන්ද? capital F වලින් විතරයි. දැන් දෙකෙන් සහ තුනෙන් එකට ආදේශ කරමු. දෙකෙන් එනවා මේක. තුනෙන් එනවා මේක F2 තනි කළොත්. මෙයා තනි කළොත් මෙයා රින මෙයා කියලා එන්නේ. දෙපැත්තම බෙදනවා දෙකෙන්. මේකෙන් තනි කරමු F2. මෙයා යනවා මේ පැත්තට. 2 මූල 3යි. 2 මූල 3යි. රින 2යි මේ පැත්තට ගෙනහම ධන 2යි. එතකොට මේ පැත්ත ඉතුරු වෙන්නේ 4යි F2. දෙපැත්තම බෙදන්න 4යි.
එතකොට මේ පැත්ත ඉතුරු වෙනවා මොකද F2 AF2 A පැත්තේ ලිව්වත් එකයි මේ පැත්තේ ලිව්වත් එකයි හරි එහෙනම් මේ F1 වලගේ මෙතන දාන්න මේ F2 වලගේ මෙතන දාන්න දාලා හොයන්න බලන්න ये आवेश कर बिंदु का समान अटाई कैपिटल F मूल तुनाई F1 का दांड में F1 प्रदान में G ऋण मूल तुनाई F विधि में देखा दाम फिर देखा है F2 प्रदान में देखा मूल तुनाई दाम देखाई F विधि में देखाई विधि में बिंदु समान अटाई बिंदु समान अटाई මේක මූල තුنين වැඩි වෙනවා මූල 3යි මූල 3 මූල තුنين වැඩි කළාම 3යි F බෙදීම 2යි ඍණයි මෙතන 4යි මෙතන 2යි මේ 4යි කැපෙනවා දෙකක් කියලා එන්නේ එතකොට 2යි මූල 3යි ධන 2යි F බෙදීම 2යි ඕකනේ තියෙන්නේ මුළු සමීකරණයම දෙකකින් වැඩි කරලා එතකොට බිඳුව සමානයි මේක දෙකෙන් වැඩි කළොත් 16යි මේක දෙකෙන් වැඩි කළොත් මේ දෙක කැන්සල් වෙනවා මූල 3යි ඍණ 3යි මේක දෙකෙන් වැඩි වෙනකොට මේ දෙක කැන්සල් වෙනවා ඍණ 2යි මූල 3යි ඍණ 2යි මේ බලමු 16යි F වලින් 3යි F ගියාම 13යි F 13යි F වලින් 2යි F ගියාම කිද 11යි F මේ පැත්තේම 11යි F කියලා හරිනේ ධන මූල 3යි ඍණ 2යි මූල 3යි කීයද
ඍණ මූල g. ඒ ඍණ මූල g මේ පැත්තට ගියහම ධන මූල g වෙනවා. ධන මූල 3යි g වෙනවා. එහෙනම් x සමානයි මූල 3යි g ගෙදීම 11යි කියලා එනවා. එහෙනම් ඒ කැපිටල් F වලගේ මේකේ දාලා මොකද සිම්පල් F 1 හොයන්න පුළුවන්. F2 ගන්න. එහෙනම් මේ මාගේ ඊට ආදේශයෙන් කියලා හොයන්න බලන්න. F1 G ඍණ මූල 3යි. මූල 3. F දාන්න මෙයා. මූල 3යි G බෙදීම 11යි. මේ මුළු එක බෙදන්න ඕනේ. මේ මුළු එක බෙදන්න ඕනේ දෙකෙන් නේද? දෙකෙන් බෙදනවා කියන්නේ භාගෙන් වැඩි කරනවා. මෙතන කියන්නේ ගුණ කිරීම භාගය. නැත්නම් මේ හරයට දාගත්තාම ආයි අවුල් වෙනවනේ. නේද? මේ මුළු එකම දෙකෙන් බෙදන්නේ. දෙකෙන් බෙදනවා කියන්නේ භාගෙන් ගුණ කරනවා කියන්නේ. මේ සුළු කළොත් කීයද? මූල 3 මූල 3න් වැඩි කළොත් 3යි g. 11යි g. 11න් 3ක් ගියහම 8යි නේ. 8යි. ඒ 8 මේ දෙකත් එක්ක කැවෙනවා කීයද? 4යි g බෙදීම 11. එකපාර අමාරු නම් ඕගොල්ලෝ අර විදිහට සුළු කරන්න. 11යි g. මූල 3 වෙනි කළාම 3යි. 11න් 3ක් ගියම 8යි. 8 දෙකෙන් බෙදුවාම 4යි. 4යි g බෙදීම 11. එහෙනම් මේකටත් ආදේශ කරලා සිම්පල් F2 වල ගියොත් on F1 F2 දෙකයි capital F දාන්න මෙයා මූල 3යි g බෙදීම 11. එයා බෙදෙනවා 4ෙන්. 4ෙන් බෙදෙනවා කියන්නේ 4ෙන් නෙහින් ගුණ. මොකද 22යි මූල 3යි කියන්නේ 22ේ මූල 3ේ 22යි. මූල 3ේ 2යි. සුළුම 24යි නේ. ඒ 24 4ෙන් බෙදුවොත් 6යි මූල 3යි. 6යි මූල 3යි කියපෙදී. හරි පැහැදිලිද? එහෙනම් මේ ගාන වෙනස් වෙන්නේ නැහැ. මෙතෙන්ට θ මෙතෙන්ට ෆයි කියලා දැම්මට වෙනස් වෙන්නේ. තේරුණාද? හරි. ඇප්ලයිඩ් මැත්ස් කරන්න අමාරුයි ඔන්ලයින් වලින් ඈ. මොකද රූපාංගින්ද තියෙනවා ඔබ අවුල් සෑහෙන. හරි. බලමු ඉතින් කොහොම කරගන්නද ඉතින්. අපි ළඟදීම පටන් ගන්න පුළුවන් වෙයි අපිට වැඩි. නේ? හරි. ඔයගොල්ලෝ ටියුට් එකේ 7 වෙනි ගාන හදන්න හැදුවට පස්සේ මම කියලා දෙන්නම් හරියට කියවන්න ගාන. හරි? මොකද ටීචින් වලදී උගන්වන්නේ හදන්න දීලා තමයි. කියන්නේ එක දිගට ඔක්කොම කියලා දෙන්නේ ඕගොල්ලන්ට ගාන කියවලා එකපාරක් උත්සාහ කළාට පස්සේ තමයි කියලා දෙන්නේ. නැත්තම් ගණිතේ පුළුවන් කරගන්න හම්බෙන්නේ නැහැ. ගණිතේ විතරක් නෙමෙයි අනිත් විෂයුත් එහෙමයි. හරි? තියරි එක දන්නවනේ. දැන් බලන්න ගාන කියවලා තේරෙනවද කියලා ඒක හදලා තියන්න. හරි? ටියුට් එකේ 7 වෙනි ගාන. හරි. අපි ගමු ඊළඟ චලිත අවස්ථාවට යන්න. ලියන්න.
කප්පි පද්ධති. යන කප්පි පද්ධති. යන කප්පි පද්ධති. දැන් යලියන චලිත වන වස්තුවක චලිත වන වස්තුවක සිම්පල් ටී කාලයකදී සිදුවන විස්ථාපනය x ලෙස ගනිමු. සිම්පල් ටී කාලයකදී සිදුවන විස්ථාපනය x ලෙස ගනිමු. මේ ගන්න ගන්න මෙතෙන් x දුරක් යන්න ගත වන කාලය t. බලන්න. කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වෙනවා. හරි? විස්ථාපනය කාලයේ විශේෂයෙන් අවකලනය කළොත් වෙන්නේ මොකක්ද? මේක ඔයගොල්ලෝ දන්නවනේ. මේක අර්ථ දැක්වීම වෘද්ධි අනුපාතයෙන් ගන්න ඩෙල්ටා x බෙදීම ඩෙල්ටා t. ඩෙල්ටා x කියන්නේ x වල සිදුවන වෙනස. ඩෙල්ටා t කියන්නේ කාලාන්තරය. එතකොට විස්ථාපනයේ කාලින් බෙදුවම වෙන්නේ මොකද්ද? ප්‍රවේගය. ඒක ඩෙල්ටා t බිඳුවට ගියමනේ මේකෙන්නේ. එහෙනම් මේකෙන් එන්නේ ප්‍රවේගය. මේකෙන් එන්නේ මොකද්ද? ප්‍රවේගය. මෙන්න මේක ලියන ක්‍රමයක් තියෙනවා. අපි මේකට ලියන්නේ x ඩොට් කියලා. මොකද්ද ලියන්නේ? x ඩොට්. මේකේ තේරුම මේ x ඩොට් දාන්නේ කාලයේ විශේෂයෙන් අවකලනය කළොත් විතරයි. මොකද්ද අවකලනය කරලා තියෙන්නේ? x. x t විශේෂයෙන් අවකලනය කළොත් x ඩොට් කියලා කියනවා. මේක සංකේතය. හරි? හරි. x ඩොට් කියන්නේ ප්‍රවේගය. ප්‍රවේගයේ කාලයේ විශේෂයෙන් අවකලනය කළොත් මොකද වෙන්නේ? ත්වරණය. අපි ඒකට තව සංකේතයක් දානවා. x ඩබල් ඩොට් කියලා. ඒ කියන්නේ විස්ථාපනය කාලයේ විශේෂයෙන් දෙපාරක් අවකලනය කරනවා. ප්‍රවේගය අවකලනය කළොත් මොකද වෙන්නේ? ත්වරණය. අපි මේකට ලියමු x. මේක පැහැදිලිද? මෙන්න මෙතෙන්දී ඔය සමහර ඒවා තොරණ අපිට ගන්න බෑ, එකසර හිතෙන්නේ නැහැ. ඒක නිසා අපි ඒකට ක්‍රමයක් අනුගමනය කරනවා. හරි? ෆිසික්ස් වල නම් ඔය කප්පි පද්ධති වල තොරණ S බෙදීම 2යි කියලා ගන්නවා, පෙලක් වෙලාක F1 දන F2 බෙදීම 2යි කියලා ගන්නවා. මැත්ස් වල එහෙම බෑ. කටපාඩමින් දාන්න බෑ. අනිවාර්යයෙන්ම උත්තු කරන්න ඕනේ. ඒ කියන්නේ ඍජුව ගන්න බැරි ඒවා. හිතා ගන්න බැරි ඒවා අනිවාර්යයෙන්ම හදලම ගන්න ඕනේ. හරි? හරි. මේක ලේසි. ඔය දැන් කරපු එකටත් වඩා මේක ලේසි. හරි? දැන් රාමු සැකිලි එහෙම කියලා තියෙනවා. රාමු සැකිලි පාඩමම ලේසි. අවුල තියෙන්නේ මේ ඔන්ලයින් කරනකොට යන ප්‍රමාණය 130කින් විතර අඩු වෙලා යන්නේ. ඒ කියන්නේ හොඳටම අහගෙන හිටියත් යන්නේ 100. සාමාන්‍යයෙන් 75යි කියලා කියනවනේ හොඳටම අහගෙන හිටියොත් යන්නේ. ෆිසිකල් ක්ලාස් එක ඒක ඔන්ලයින් ගියාම මේකෙන් තව 130ක් අඩු වෙලා යන්නේ. ඒ කියන්නේ 145ක් වගේ තමයි යන්නේ.
ඒක අර ගොඩක් කට්ටියට ඔන්ලයින් එකේ අවුල් වෙන්නේ වැඩි. රයිට්? හරි. මේ පැත්ත දැන් කරන්න දෙයක් නැහැ තියෙන දෙත් එක්ක නේද? හරි. ලියාගන්න. සුමට කප්පියක් මතින් ගමන් කරන සැහැල්ලු අවිතන්‍ය තන්තුවක. සුමට කප්පියක් මතින් ගමන් කරන සැහැල්ලු අවිතන්‍ය තන්තුවක. දෙකලවරට ස්කන්ධය සිම්පල් m සහ ස්කන්ධය සිම්පල් m සහ ස්කන්ධය සිම්පල් 2m වන අංශු දෙකක් ඈඳා වන අංශු දෙකක් ඈඳා පද්ධතිය නිශ්චලතාවයෙන් මුදා හරි කප්පිය අචල සිවිලිමකට එල්වා ඇත. අචල සිවිලිමකට එල්වා ඇත. හරි. මේක සාමාන්‍ය කොට දැකලා තියෙනවනේ නේද? මේම කප්පියක් තියෙනවා. සුමට කප්පියක්. හරිද? සුමට කප්පියක් තියෙනවා. ඒක මතින් ගමන් කරනවා සැහැල්ලු අවිතන්‍ය තන්තුව. ඒකේ දෙකලවරට ස්කන්ධය m සහ 2m වන අංශු දෙකක් ගැට ගන්නවා. ඕගොල්ලෝ දන්නවා කොයි පැත්තටද යන්නේ මේක? බර වැඩි පැත්තට යනවා. මේක x දුරක් පල්ලෙහාට ආවොත් මේක x දුරක් උඩට යනවා. යන දුරවල් සමානයි නේද? එහෙනම් මේකේ පල්ලෙහාට තොරණේ x ඩොට් නම් පල්ලෙහාට ප්‍රවේගය අපි කාලයේ විශ්යෙන් නවකලනය කළොත් x ඩොට් නේ. එහෙනම් මෙයාගේ ප්‍රවේගයේ විශාලත්වයයි මෙයාගේ ප්‍රවේගයේ විශාලත්වයයි සමානයි. ප්‍රවේග සමානද? නෑ. ඇයි මෙයා පල්ලෙහාට මෙයා දිශා වෙනස් නේ? ඔයගොල්ලෝ දන්නවා මෙයා x දුරක් පල්ලෙහාට આવුත් මෙයා x දුරක් උඩට එනවනේ. එහෙනම් ප්‍රවේග සමානයි. එහෙනම් ත්වරණත් සමානයි. යන දුර සමානයි. කාලයේ විශ්යෙන් දෙපාරක් අවකලනය එකපාරක් අවකලනය කළොත් ප්‍රවේගය සමානයි. ප්‍රවේගය අවකලනය කළොත් ආයි ත්වරණත් සමානයි. අපිට එහෙම ගන්න පුළුවන්. මේ වගේ සරල ගන්න. නමුත් අපි මේක හදනවා සිස්ටම් එකකට. හරි? මේක ඇඳගන්න. මේ පැත්ත. මේක මට කියන්න. දැන් ඔය ෆිසික්ස් උගන්වන්නේ කප්පිය කැරකෙනවද නැද්ද? ඇයි කැරකෙන්නේ නැහැ කියලා කියන්නේ? කප්පිය කැරකිලාද මේක යන්නේ? නැත්නම් කප්පිය එක තැනක තිබිලා මේ තන්තුව විතරද කැරකෙන්නේ? තන්තුව විතරයි කැරකෙන්නේ. හේතුව කප්පිය කැරකෙන්න නම් කප්පියට බලයක් ඕනේ. එහෙනම් මේ තන්තුව මේක ස්පර්ශ වෙලා නේද තියෙන්නේ? එහෙනම් තන්තුව මේ පැත්තට යනකොට ඔයගොල්ලෝ දන්නවා සාපේක්ෂ චලිතයක් ඇති වෙනකොට මොකක්ද හටගන්නේ? ඝර්ෂණය. එහෙනම් තන්තුව පල්ලෙහාට යනවා නම් මේ තන්තුව පල්ලෙහාට යන එක නවත්තන්න ඝර්ෂණ බලය කොහාටද? උඩට. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව කප්පියට ඝර්ෂණ බලය කොහාටද? මෙහෙම පල්ලෙහාට වෙන්න ඕනේ. හරි? මෙතනින් මේ තන්තු උඩට යනවා නම් ඒ උඩට යන එක නවත්තන්න F1 කියලා ඝර්ෂණ බලයක් ඇති වෙනවා පල්ලෙහාට. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව F2 කියලා එකක් ඇති වෙනවා මෙතන. නේ? එතකොට මෙහෙම තිබ්බොත් මේ බල දෙක මේ බල දෙක ඒ කියන්නේ අසමාන වුත් මක් වෙනවද? මෙහෙම කරකෙන්න පුළුවන්. ඕක ඉගෙන ගන්නවා අවශ්‍ය ටික ගුරුණයට. එතකොට ඔයගොල්ලෝ මේ බලය නෙමෙයි ගන්නෙ මොකද්ද? තන්තුවේ මොකද්ද? ආතතිය. මොකද මේකේ ස්කන්ධයක් නැති වුණොත් මේ තන්තුවේ ආතතියයි මේ ඝර්ෂණ බලයයි සමාන වෙනවා.
දන්නව නේද? අපි මේ ඉදිරියේ සාපේක්ෂ තෝරණේ මම ඒක පෙන්වන්න වෙන විදිහට. හරි? අංශුවක් ගැට ගහලා තියෙන කොටයි මෙහෙම මේක අදින කොටයි පොඩි වෙනසක් ඇති වෙනවා. ඒක පස්සේ පෙන්වන්න. හරි? මේ ෆිසික්ස් ගැන දැනගන්න ඕන නිසා කිව්වේ. මොකද මම කියවනේ එක පාඩමක් අනිත් එකට සම්බන්ධයි කියලා. කොහොම නැති නිසා තමයි අපිට ෆිසික්ස් තේරුම් ගන්න බැරි. හරි? නමුත් මෙහෙම වුණොත් එහෙම මේ දෙක මක් වෙනවද? අනිවාර්යයෙන්ම මේ දෙක අසමාන වෙනවා. අසමාන වුණොත් මේක කරගෙන මේක හරියට මක්කද? මේක පල්ලෙහාට මේකත් බලගන්න. ඒ ඝර්ෂණය තිබ්බොත් සුමට නම්මක් වෙනවද? ඝර්ෂණය හටගන්නේ නැහැ. එහෙනම් ඝර්ෂණය හටගන්නේ නැහැ කියලා කියන්නේ කප්පියට බලයක් ඇති වෙන්නේ. හරි. එහෙනම් මෙන්න මෙතන ඇති වෙනවා ආතතිය T කියලා. එහෙනම් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව මෙතනත් ඇති වෙන්නේ මොකද්ද? T මයි. මෙතන ඇති වෙන එක වෙනස් වේග සමාන වේග. වෙනස් වේග සමාන වේග. සමාන වෙනවා. සමාන වෙනවා. මෙතනත් T. මෙතනත් මොකද්ද? T. හරි. කප්පිය සුමට නිසා තන්තුව සැහැල්ලු නිසා මේ ආතති අනිවාර්යයෙන්ම සමාන වෙනවා. මේක බරක් තිබ්බොත් එහෙම මේ ආතති දෙක මක් වෙනවද? වෙනස් වෙනවා. හේතුව අපි දන්වැලක් ගමුකෝ. මෙහෙම දන්වැලක් ගත්තොත් මේ දන්වැල දරන්නේ මෙයාගේ බර විතරයිනේ. මේ දන්වැලට මේ දෙකේම බර දරන්න වෙනවා. එන්න ආතතිය මක් වෙනවද? වැඩි වෙනවා. ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවනේ මොකද්ද තරංග චලිතේ. මෙහෙම එකක් තිබ්බොත් මේ තීර්ය තරංග ප්‍රවේගය වැඩි යටද උඩද? P සමානයි වර්ගමූල T බෙදීම m. T කියන්නේ ආතතිය, m කියන්නේ ඒකීය දිගක ස්කන්ධය. ඒකීය දිගක ස්කන්ධයේ නියතයක්. T කියන්නේ ආතතියනේ. ආතතිය වැඩි වෙන්න ප්‍රවේග වැඩි වෙනවා. එහෙනම් මෙහෙම එල්ලලා තිබ්බොත් මේ උඩම තමයි ප්‍රවේගය වැඩි. හරි? ඔය පාඩම් එකකට එකක් සම්බන්ධයි. ඕක දකින්න පුළුවන් කෙනාට ෆිසික්ස් ඉගෙන ගන්න පුළුවන්. හරි? අපි අර මේ පාඩම නිකන් ගන්නවා මිසක් මුගක් අය දන්නේ නැහැ ඒක වෙන්නේ කොහොමද කියලා. හරි. right. එහෙනම් මේකත් T. තේරුණාද? මේක පෙන්වන්න පුළුවන් ඈ. ආතති සමාන වෙන බව පෙන්වන්න කියලා කිව්වොත් ආතති සමාන වෙන බව පෙන්වන්න කියලා කිව්වොත් පෙන්වන්නත් පුළුවන් ඈ. හරි? දැන් එහෙනම් මේක දැනගන්න ඕනේ. මේ ආතති සමාන වෙන්න කරුණු දෙකක් බලපානවා. මොකක්ද? කප්පි සුමට වෙන්න ඕනේ. පද්ධති සුමට වෙන්න ඕනේ. ඊට අමතරව බර රහිත වෙන්න ඕනේ. සැහැල්ලු වෙන්න ඕනේ. ඔය දෙක නිසා තමයි මේවේ ආතති සමාන වෙන්නේ. හරි? ඝර්ෂණය තිබ්බොත් එහෙම මේ ආතති වෙනස් වෙනවා ඈ. හරි. දැන් බලන්න. එහෙනම් අපි x සමානයි මේ දාන්නේ කාට සාපේක්ෂවද? පොළවට සාපේක්ෂව. මේකේ තෝරගන්නවා පොළවට සාපේක්ෂ අචල තැන. ඒ කියන්නේ නිශ්චල තැන. ඒක සාමාන්‍යයෙන් මෙතන ගන්න පුළුවන්, උඩ ගන්න පුළුවන්, ඇඟියම වගොත් තිරනවා, තව උඩින් ගන්නත් පුළුවන්. නැත්නම් මෙහෙන් ගන්නත් පුළුවන්. යටින් ගන්නත් පුළුවන්. පොළව අචලයිනේ පොළවට සාපේක්ෂව. එහෙන් ගන්නත් පුළුවන්. හරි? ඇයි අචල තැනක් තෝරගන්නේ? අපි x සමානයි මේ දාන්නේ කාට සාපේක්ෂව? පොළවට සාපේක්ෂව නිසා. හරි? එක තැන නෙමෙයි ඕනනම් තැන් දෙකක් ගන්නත් පුළුවන්. මෙයාට උඩින් තෝරගෙන මෙයාට යටින් තෝරන්නත් පුළුවන්. හැබැයි මේ ගන්න තැන පොළවට සාපේක්ෂව අචල වෙන්න. අපි ලේසියට ගන්නවා මේ කප්පියේ කේන්ද්‍රය හරහා යන තිරස් මට්ටම තෝරගන්න. මොකක් කරගන්න?
බලාගන්න මේ පැත්ත මේක ලේසි හරි ඉතින් අර කරුණු මොකුත් ඕනේ අපේ බෞද්ධයම ගත්ත ගමන් TP කියලා මාක් කළා දුන්න බැරිලාක්වත් මේකේ දර්ශනීය තියෙන එකක් දුන්නත් ඒ TP කියලාම දානවම තමයි ආයේ කිසිම ගැටලුවක් නැහැ ගානක් හොදලා දානවා උත්තර දෙලා ඉරිත් ගන්නවා හරි ඉතින් මේ දර්ශනීය තියෙන විදිහ දීලා නැහැ ඉස්සර නම් අපිට තිබ්බ අවස්ථි පූර්ණේ කියලා ඒකෙදි වෙනස් වෙනවා මේක ආත්‍රි දෙක අසමානයි ආත්‍රි දෙක අසමානයි ඝර්ෂණය තියෙනකොට දැන් බලන්න එහෙනම් මේ චලිතයේ අතරමැදි අවස්ථාවක් මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර x1 මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර x2 මේ දෙක නියතද විචල්‍යද මේ දුරවල් දෙක මෙයා පල්ලෙහාට එනකොට මෙයා උඩට එනව නේද එහෙනම් මේ දුරවල් දෙක නියතද විචල්‍යද විචල්‍ය එහෙනම් කාලයත් එක්ක වෙනස් වෙනවා එහෙනම් කාලේ ස්ථිර හරි එහෙනම් දාන්න මෙන්න දුරවල් මෙන්න අපි දානවා මේ චලිත වන අංශු දෙකට f සමානයි එන්නේ මෙයාට දානවා x සමානයි එන්නේ මේ t කාටද මේ අංශුවට මේ t කාටද කප්පියට මේ t කාටද කප්පියට මේ t අංශුවට ක්‍රියා කරන බල දෙක මොකද්ද mg එන ලියන්න m අංශුවට m අංශුවට f සමානයි m මේ හැම එකකටම දාන්නේ පල්ලෙහාට දුර මැනපු පැත්තට දාන්න අනිත් පැත්තට දාන්න පුළුවන් දැම්මොත් ඍණ කියලා එන්නේ විස්ථාපනයේ මැන්නේ මේ පැත්තට නම් ප්‍රවේගය තියෙන්නේ මේ පැත්තට ඒක ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන් තොරණේ තියෙන්නේ මේ පැත්තට එන ලියන්න m අංශුවට f සමානයි m මේ පහළට යෙදීමේ mg ඍණ t සමානයි mg ඍණ t සමානයි mx ඩබල් ඩොට් මෙයාගේ විස්ථාපන x නම් තොරණය x1 ඩබල් ඩොට් දාන්න පළවෙනි සමීකරණය දෙකයි m අංශුවට දාන්න x සමාන m මේ පළවෙනි දෙකයි mg ඍණ t දෙකයි mg ඍණ t සමානයි ස්කන්ධය දෙකයි m වල ස්කන්ධය දෙකයි මොකද දුර x2 නේ x2 ඩබල් දාන්න දෙක මොදන්න පද කීයද එක් අංශු වලට දුර මනිනවා ඒ දුර මනින තැන පොළවට සාපේක්ෂව අචල විය යුතුයි ඒ කියන ඒවා ඕගොල්ලන්ට අමතක වුණොත් කියලා හිතෙනවා නම් ඒව ඕගොල්ලෝ නෝට් එකක් හැටියට ලියාගන්න. අචල මට්ටමක සිට දුර මැනිය යුතුයි කියලා ලියාගන්න. මොකද කැම්පස් වලට ගියහම අපිට දෙන්නේ මේ වගේ මොනවද? මේ නෝට් එක ලියන්න එහෙම දෙන්නේ අදාළ දේවල් විතරයි දෙන්නේ අනිත් ඒවා අපි ලියාගන්න ඕනේ. හරි? ඒක නිසා ඕගොල්ලන්ට ඒවා අමතක වෙනවා කියලා හිතෙනවා නම් ඒවා ලියන්න. මම කියනකොට ඒවා ලියාගන්න. හරි? right. මේ පැත්ත දැන් ලියනවා. නොදන්නා පද කීයද? 1යි 2යි ආතතියයි 3යි. සමීකරණ කීයද? 2යිනේ. හරි. එහෙනම් තව සමීකරණයක් ගන්න ඕනේ. කොහොමද ගන්නේ? ලියනවා මේ තන්තුවේ දිග. වෙන x සමානයි මේ දැම්මොත් මෙන්න මේකටත් එනවනේ t dash කියලා ආතතිය. තව එකක් එනවා. හරි. මේකේ බර දීලත් නැහැ. දැන් බලාගන්න. මෙන්න මේක අලුතෙන් ඉගෙන ගන්න තියෙන්නේ. මෙන්න මේ තන්තුවේ දිග ලියනවා. මේ කැලේ දිග මොකද්ද? x1. මේ කැලේ දිග මොකද්ද? x2.
ලියගන්න x එක දාන x දෙක x එක දාන x දෙක මට කියන්න මෙතනත් තන්තු කොටසක් තියෙනව නේද මේක නියතද විචල්‍යද කාලයත් එක්ක මෙන්න මේ තන්තුවේ දිග වෙනස් වෙනවද නැද්ද මේ කියන්නේ නෑ ඒ ටික හැමතිස්සෙම ස්පර්ශ වෙලානේ තියෙන්නේ එහෙනම් ඒක නියතයි ඔය ටික ඔක්කොම එකතු වුනහම ඇති වෙන්නේ මොකක්ද තන්තුවේ දිග තන්තුවේ දිග හරි දැන් තවත් නොදන්නා පද දෙකක් ඇවිල්ලා නේද මේ දෙක වෙනස් නේ x1 double dot ඊට අමතරව x1 x2 කියලා තියෙනවා ආයි නොදන්නා පද ප්‍රමාණයක් ඇවිල්ලා හරි මේවා කාලයේ සුත නේද එහෙනම් අපිට මේක අවකලනය කරන්න පුළුවන් මොකෙන්ද t විශේෂ දැන් t විශේෂයෙන් අවකලනය t විශේෂයෙන් එකපාරක් අවකලනය කළොත් x1 double dot මේක අවකලනය කළොත් x2 dot x1 dot then x2 dot නියතයේ අවකලනය කීයද බිඳුවයි තන්තුවේ දිග නියතයක්ද විචල්‍යයක්ද ඇයි ගානේ දුන්න මොන තන්තුවද අවිතන්නේයි කියලා අවිතන්නේ කියන්නේ ඇදෙන්නේ නැහැයි කියන එක රබර් පටි වගේ තිබ්බොත් මේ මුළු තන්තුවේ දිගත් මක් වෙනවද බරක් එල්ලුවම දිග වෙනස් වෙනවා හැබැයි එහෙම આવොත් මේක සරලනුවරති වෙනවා චලිතේ අපිට හදන්න බෑ ලේසි සරලනුවරති වෙනම පාඩමක් තියෙනවා එහෙනම් නියතයක අවකලනය කීයද බිඳුවයි තන්තුවේ දිගත් මක් වෙනවද නියතයක් අවිතන්නේ නිසා එහෙනම් ඒකේ අවකලනයක් කීයද බිඳුවයි හරි මොකද x1 dot කියන්නේ ප්‍රවේගය x2 dot කියන්නේ මෙයාගේ ප්‍රවේගය මෙයා අනිත් පැත්තට ගියොත් ඍණ වෙනව නේද එහෙනම් විශාලත්ව සමානයි ලියන නැවතත් t විශේෂයෙන් අවකලනය මේක එනවා එතකොට x1 double dot ධන x2 double dot සමානයි මේකට දාන්න තුන්වෙනි සමීකරණය මේකට දාන්න තුන්වෙනි සමීකරණය හරි දැන් මේක සුළු කරන විදිහක් තියෙනවා දැන් සමීකරණ කීයද 1 2 3යි නොදන්නා පද 1 2යි t 3 සුළු කරන ලේසි විදිහක් තියෙනවා එකෙන් x1 double dot තනි කරනවා දෙකෙන් x2 double dot තනි කරනවා ආදේශ කරනවා කීයද තුන්වෙනි එක ලියන්න එකෙන් සහ දෙකෙන් තුනට ආදේශ කරමු එකෙන් සහ දෙකෙන් තුනට ආදේශ කරමු මොකද්ද දාන්න x1 double dot mg ඍණ t බෙදීමෙන් නේද ලියගන්න mg ඍණ t බෙදීමෙන් x1 double dot දාන්න mg ඍණ t බෙදීමෙන් ගාන x2 double dot කියන එකට දාන්න 2 mg ඍණ t බෙදීම 2යි සමානයි බිඳුව දැන් බලන්න මේකෙන් හොයන්නේ t එක. අර ඒ විශාලතමගේ 2m නේද? 2m වලින් මේ මුළු සමීකරණයම වැඩි වෙනවා. මෙයා 2m වලින් වැඩි කරොත් මොකක් වෙනවද? මෙයා වැඩි කරොත් 2m වලින්
m ටෙම් කැන්සල් වෙනවා. ඉතුරු වෙන්නේ කීයද? 2යි. එහෙනම් මේක දෙකෙන් වැඩි කළොත් මොකක්ද වෙන්නේ? 2යි mg ඍණ 2යි t. 2යි m නේ විශාලතම පදේ හරිය. අරේ විශාලතම පදේ 2යි m. 2යි m වලින් මේකත් වැඩි වෙනවා මේකත් වැඩි වෙනවා. එතකොට 2යි m වලින් මෙහා වැඩි වෙනකොට m ටෙම් කැන්සල් වෙනවා දෙකෙන් ගුණ වෙනවා. මෙහා 2යි mg ඍණ 2යි t. මෙහා 2යි m වලින් වැඩි වෙනකොට මේ 2යි m මේ 2යි m කැන්සල් වෙනවා. 2යි mg ඍණ t. සමානයි කීයද? බිඳුව. මේ බලන්න ඍණ 2යි t ඍණ t කියන්නේ කීයද? ධන ඍණ 3යි t. අනිත් පැත්තට ගියහම ධන 3යි t. කියන්නේ ධන 3යි t. එතකොට මේ පැත්තේ ඉතුරු වෙන්නේ කීයද? 4යි mg. ඒක මේ පැත්තේ ලිව්වත් එකයි මේ පැත්තේ ලිව්වත් එකයි. 4යි mg. එහෙනම් 3ෙන් බෙදන්න. 4යි mg යට 3යි. එහෙනම් මේ t වලගේ මේකේ ආදේශ කළා මොකද්ද? x2 ඩබල් ඩොට් වෙන්න පුළුවන්. මේකේ ආදේශ කළා x1 ඩබල් ඩොට් වෙන්න පුළුවන්. හැබැයි x2 ඩබල් ඩොට් හෙව්වොත් මේකේ ආදේශ කළා තුන්නම් x1 ඩබල් ඩොට් වෙන්න පුළුවන්. දැන් මෙමාගේ දැන් එකෙහි ආදේශය mg ඍණ t ට දාන්න බෑ. mg ඍණ m x1 ඩබල් ඩොට්. මේ කියන එතකොට 3යි mg වලින් 4යි mg ගියාම ඍණ mg. m ටෙම් කැන්සල් වෙනවා. ඍණ g බෙදීම 3. නේ x1 ඩබල් ඩොට් ඍණ g බෙදීම 3. ඒ ඍණ g බෙදීම 3 උනම් මේක දාන්නත් පුළුවන් නැත්නම් දෙවෙනි එකේ දාන්නත් කරා. t වලගේ දාලා උනම් මේක දාන්න පුළුවන්. ඍණ g බෙදීම 3 මේකේ දැම්මොත් x2 දෙන්නේ ධන g බෙදීම. හරි නේද වැඩේ? නේ? අපි x1 මාක් කළේ මේ පැත්තට නේද? මේ පැත්තට තියෙන විස්ථාපනය ධන මේ පැත්තට තියෙන ප්‍රවේගයක් ධන කියලා ගන්න. තොරණයක් ගන්න. හැබැයි තොරණේ මොනාගයක් දෙන්නේ? ඍණාගය. පල්ලෙහාට මනපු තොරණේ ඍණාගය. ඒ කියන්නේ මේක යන්නේ උඩට. හරිනේ? උඩට. මෙහා පල්ලෙහාට ගත්තා. එයාගේ එක ධනාගය. හරිනේ? එයා යන්නේ කොහටද? මෙහාට. මෙයාගේ විශාලත්වය මෙයාගේ විශාලත්වය මත වෙනවා. සමානයි. තොරණ සමානද? නැහැ. තොරණ සමාන නම් දෛශිකයක් දිශාව සමාන වෙන්න බෑනේ. තොරණ සමාන නැහැ. ඒවැ විශාලත්ව සමාන. හරි. අපි තව ගණන් බලමු. මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. සුමට අචල කප්පියක්. අචල කියන්නේ මේක මෙතන හයි කරලා තියෙන. අචල කප්පියක් මතින් ගමන් කරන සැහැල්ලු අවිතන්නේ තනතුවක් තියෙනවා. ඒක යනවා සචල කප්පියක් යටින්. සචල කියන්නේ චලනයව. කප්පියක් යටින් ගිහිල්ලා මේකේ අනිත් කෙලවර සම්බන්ධ කරලා තියෙනවා සිලිමු. හරි? මේකේ ස්කන්ධය අපි 2m කියලා ගමු. මේකේ ස්කන්ධය 2m. එතකොට 2m. මේකේ ස්කන්ධ 3m කියලා. මේකෙන් හරි මේ සචල කප්පියේ ස්කන්ධය mg මෙන්න මේ අංශුවේ ස්කන්ධය 3යි. එහෙනම් සැහැල්ලු අවිතන්‍ය තන්තුවක්
අචල කප්පියක් උඩින්ද සචල කප්පියක් යටින්ද යවනවා. එක කෙලවරකට ස්කන්ධය 3යින්ම අංශුවක් ගැට ගන්නවා. අනිත් කෙලවරට අනිත් කෙලවරකට ගන්නවා මෙතන. මෙහෙම පද්ධතිය නිශ්චලතාවයේ කියලා අහයි. හරි. කප්පි සුමටයි තන්තු මේ සැහැල්ලු විතරයි. හරි. එහෙනම් ගාන ලියන්න ඕනේද? ඕනේ නේද? අනත්තම මෙහෙම ලියගන්න. සුමට අචල කප්පියක් මතින් ගමන් කරන. සුමට අචල කප්පියක් මතින් ගමන් කරන. සැහැල්ලු අවිතන්‍ය තන්තුවක්. සචල කප්පියක් යටින්ද ගමන් කරයි. සචල කප්පියක් යටින්ද ගමන් කරයි. සචල කප්පිය යටින් ගමන් කරන තන්තුවේ කෙලවර. සචල කප්පිය යටින් ගමන් කරන තන්තුවේ කෙලවර. සීනිමකටද තන්තුවේ අනිත් කෙලවර. ස්කන්ධය 3යින්ම අංශුවකටද ගැටගස. සචල කප්පී ස්කන්ධය 3යි. සචල කප්පී ස්කන්ධය MV. සචල කප්පී ස්කන්ධය MV. මේක ඇඳගන්න. මේක ඇඳගන්න. හරි. මේක ඇඳගන්න. මේක තන්තුව සැහැල්ලු අවිතන්‍යයි. සැහැල්ලුයි. ඒක නිසා මේ හැම තැනකම ආතතිමත් වෙනවද? සමානයි. මෙතන කප්පිය සුමටයි තන්තුව සැහැල්ලු නිසා හැම තැනකම ආතති සමානයි. මේ ටී කාටද? මේ කප්පියට. මේ ටී ඒකත් මේ කප්පියට. මේ ටී මේ අංශුවට. මේ ටී මේ කප්පියට. මේ ටී මේ කප්පියට බර වෙනවා. මේ ටී සීලිමට. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් එල්ලුවාම ඉතින් සීලිමට බලයක් එනවා කියලා. ඒකනේ පෙලක් කළාට සීලිම හයිය නැතුණු කඩාගෙන ඉන්නේ මේකට. එහෙනම් නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව තමයි මේ බල ටික මාක් කරන්නේ. මේක චලිත වෙනවා. මේකට දුර ගන්න x එක කියලා. sorry. බලන්න. ඕන තැනකින් ගන්න පුළුවන්. ලේසි මෙතනින් ගන්නවා. මෙන්න මෙතන. පොළවට සාපේක්ෂව අචල මට්ටමක් තෝරගන්න. මෙතෙන්ට දුර x එක. මෙයක් චලිත වෙනවනේ මේ කප්පිය. මේක පොළවට සාපේක්ෂව අචල මට්ටම. මෙතන ඉඳලා දුර ගන්න x2 කියලා. මාතෘක. චලිත වෙන හැම වස්තුවකට දුර ගන්න. හැබැයි ඒ දුර මයින්ඩ් ඕනේ පොළවට සාපේක්ෂව අචල තැනක ඉඳලා.
හරිනේ දැන් දාමු සමානයි මේ චලිත වෙන හැම එකකටම දාන්න එන 3යි m අංශුවට පල්ලෙහා හරි මොකක්ද F කියන්නේ සම්ප්‍රයුක්ත බලය කාට ක්‍රියා කරනද 3යි කොයි දිශාවටද පල්ලෙහා බල දෙකයි කියන්නේ 3යි mg ඍණ t 3යි mg ඍණ t සමාන 3යි mr x1 double dot දාන්න පළවෙනි දැන් දාන්න කප්පියට කප්පියට දාන්න F සමාන m පළවෙනි F කියන්නේ සංප්‍රයුක්ත බලය. කාට ක්‍රියා කරන්නේ? කප්පියට. කොයි පැත්තට තියෙන සංගත? පල්ලෙහා. එහෙනම් කප්පියේ බර එනවා ඒ පැත්තට මේ mg. තව කප්පියට තමයි මේ t දෙකම ඍණ දෙකයි. ඍණ දෙකයි. හරිනේ? එහෙනම් කප්පි ස්කන්ධය මොකද්ද? m වර එයාගේ තොරණේ දුර මොකද්ද x2 එහෙනම් x2 ඩබල් බලන්න මෙතන ඉඳලා දුර මැන්නත් කමක් නැහැ ලේසි මෙතන ඉඳලා මැන්නත් මේක දෙවෙනි සමීකරණය දැන් මට කියන්න නොදන්නා පද කීයද x1 double dot x2 double dot අනිත් එක t එහෙනම් තව සමීකරණයක් එපෑනේ ඒකට අපි ලියන්නේ මොකෙන්ද තන්තුවේ දිගින් තන්තුවේ මේ කැලේ දිග මොකද්ද x එක ලියන්න දන්න මේ කැලේ දිග මොකද්ද මේ කැලේ දිග x2 මේ කැලේ දිග x2 මේක නියතයක්ද විචල්‍යයක් කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ මේ ටික මේ කියන්නේ ගමන් කළාට ඔය දුර එහෙමමනේ මේ දුර නියතයක් මේ දුර මෙතන මේ මට්ටම අචලයි මේ දුර වෙනස් වෙනවද නෑනේ කප්පිය මෙතෙන්ට આવද එතන ගියාට කොහොමද යන්නේ නැහැ කොහොමද මේ දුර නියතයක්ද විචල්‍යයක්ද මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර මේකත් අචල මට්ටමක් මේකත් අචල මට්ටම ඒ දුරත් නියතයක් එහෙනම් ඔය නියත තුනම එකතු වුණාම වෙන්නේ මොකද්ද තවත් නියතයක් ඔය නියත තුනේම එකතුව කරනවා නියතය කියලා සමානයි මොකද එන්නේ තන්තුවේ දිග හරි t විෂයෙන් කී පාරක් අවකලනය කරනවා ඔන්න එක පාරක් අවකලනය කරලා ගන්න පුළුවන් දැනට එක පාරක් අවකලනය කරමු x1 double dot මේක x2 double dot කියන්නේ 2යි x2 double dot ධන නියතයේ අවකලනය බිඳුවයි තන්තුවේ දිග අවිතන්නේ ඇදෙන්නේ නැහැ යක් බිඳුව එන නැවතත් අවකලනය x1 double dot කාලය විශ්ේ නායි පාරක් අවකලනය කරනවා x2 double dot සමානයි බිඳුව මේක තුන මේකෙන් තොරතුරක් ගන්න පුළුවන් මොකද්ද
වේගය නේද? මෙයාගේ වේගය නේද x2 double x2 dot කියන්නේ. එතකොට මේකෙන් තොරතුරු මොකක්ද? x1 double dot සමාන x1 dot සමානයි ඍණ 2යි x2 dot. ඒ කියන්නේ මොකක්ද? මෙයාගේ වේගය වගේ කී ගුණයක්ද මෙයාගේ? දෙගුණයක්. නේ? තොරණයක්. මෙයාගේ තොරණේ වගේ මෙයාගේ දෙගුණයක් කියනවා. හරි? මේවා එන්නේ කොහොම මේවා ප්‍රායෝගිකව පාවිච්චි කරන කොයි වෙලාවකද? ලොකු බරක් උස්සන්න ගියාම අපිට උස්සන්න බැරි නම් මොකද කරන්නේ? මෙතන එක ආතතියයිනේ. අපි හිතමුකෝ මේ කප්පියෙන් බරක් උස්සන්නේ කියලා. මේ එක ආතතියකට මෙයාගේ ආතති දෙකක් සෙට් කරන්න පුළුවන්. හරි? පැහැදිලිද? මේවා ප්‍රායෝගිකව පාවිච්චි කරනවා. ලොකු ගහක් එහෙම අදින්න උවමනා වුණොත් එහෙම මම අන්තිමට කියලා දෙන්නම්. ඇයි මේව ඉගෙන ගන්න කියලා. අපිට ගෙදෙද්දී වුණත් ওই දේවල් කරන්න පුළුවන්. ලොකු සිද්ධාන්ත නැහැ. ඉතින් භෞතික විද්‍යාව, මැත්ස්, කෙමිස්ට්‍රි වල දාලා තියෙන්නේ ප්‍රායෝගිකව පාවිච්චි කරන්න. අද ළමයි බහුතරයක්ම කරන්නේ සුළු කිරීම කරන්නේ. පොත් පැලෙන්න තියරි ලියනවා. ලිව්වට වැඩක් නැහැ. මේක ප්‍රායෝගිකව වෙන දෙයක්. ඔය වාහනයක් වුණත් උස්සන්න පුළුවන් අපිට හරියට ෆිසික්ස් දන්නවා නම් මේ වගේ මැත්ස් වල මම ගන්නවා කොහොමද? දන්නවා නම් අපිට තියෙන බලයකින් ඔය දේ කරන්න පුළුවන්. දැන් ඔය වාහනේ ව්‍යාවර්තය කියලා ගන්න ටෝක් එක. පිරිමි ළමයි එහෙම දන්න ඔය රිවර්ස් ගියර් එකේ වීල් එක තමයි ලොකුම. හරි? ඒ පොඩිම වීල් එක තියෙන්නේ ෆස්ට් එකට. ඒ කියන්නේ රෝදේ ඇක්සල් එකට සම්බන්ධ වෙන එක. right? ඒකෙන් අර ව්‍යාවර්තය තමයි අර දොරක් වහනකොට කෙලවරින් වහනකොට ලේසි නේද? එතකොට මේ ලොකුම ලොකුම වීල් එක තියෙන්නේ මේ රිවර්ස් ගියර් එක. ඒකේ වේගය අඩුයි. නමුත් ඕන කන්ද යන්නත් පුළුවන්. ෆස්ට් එකෙත් තමයි අඩු එක තියෙන්නේ. මම ෆස්ට් එකටත් වඩා රිවර්ස් එක මම හිතන්නේ අඩුයි. යන්න පුළුවන් ඕන තරම් රිවර්ස් කරන්න මුත් එහෙම යන්න හදලා තියෙන්නේ. හරි. ඒවා පස්සේ කතා කරමු. මේ මම කියන්නේ මේවා ඉගෙන ගන්න ඕනේ ප්‍රායෝගිකව අපි පාවිච්චි කරන්න. ඒක නිසා තමයි මැත්ස් කරන කෙනෙකුට ගොඩක් අවස්ථාවල රැකියාවක් ගන්න ලේසි. හරි? ඒක නිසා මේ විභාගයක් හින්දා තමයි ඕගොල්ලන්ට මේ විෂය පා වෙලා තියෙන්නේ. විභාගේ ටාගට් කරන නිසා. හැබැයි අධ්‍යාපන ප්‍රතිපත්තිවල විභාග ගැන කියන්නේ නෑ ඇත්තටම. ඒගොල්ලන්ගේ අරමුණු ටිකක් තියෙනවා ඒවා සම්පූර්ණ වෙන්න තමයි උගන්වන්න කියලා කියන්නේ. හරි? right. ඔය හැබැයි ඔක්කොම තීරණය කරන්නේ විභාගයෙන් අපි. ඒක තමයි අපිට වැරදිලා තියෙන්නේ. හරි? මේක හරිනේ? හරි. ඔයගොල්ලෝ ෆිසික්ස් වල මේක ගන්නව නේද කටපාඩම? මේ තොරණේ F නම් මේක F බෙදීම 2යි කියලා. ඒක අපිට මැත්ස් වල ඔප්පු කරන්න වෙනවා. ඔප්පු කරලා ගන්න. එහෙම කවුරුත් කිව්වටනේ අපි පිළි අරගෙන තියෙන්නේ. මැත්ස් වල අපි ඒක ඔප්පු කරලා ගන්න. හරි? හරි එහෙනම් මොකද කරන්නේ? පොළවට සාපේක්ෂව අචල මට්ටමක් තෝරගත්තා. එතන ඉඳලා චලිත වන වස්තු වලට දුර මැන්නා. හරි? එක එකට දාන F සමානයි M. හරි? දැන් මේක විසඳන්නේ සරල ක්‍රමයකින්. මෙතනින් x1 double dot තනි කරනවා. මෙතනින් x2 double dot තනි කරනවා. තනි කරලා මේකේ ආදේශ කරනවා. දැන් එකෙන් සහ දෙකෙන් තුනට ආදේශ කරමු. x1 double dot දාන්න මේ 3 mg විනාඩි x1 double dot දාන්න 3 mg විනාඩි බෙදීම 3යි. දාන්න 2යි. x2 double dot mg ऋण 2යි p බෙදීම m mg ऋण 2යි p බෙදීම සමානයි ऋण. එහෙනම්
එහෙනම් මේක 3m වලින් මුළු ප්‍රකාශනයම ගුණ කරමු. දැන් 3 සිම්පල් m වලින් ගුණ කරමු. මේක 3m වලින් ගුණ කරනකොට 3m ට 3m කැන්සල් වෙනවා. 3mg ඍණ t. දැන් මේක 3m වලින් ගුණ කරනකොට m ට m කැපෙනවා 3 වරක් 2 6යි. 6යි mg. 3m වලින් මෙයා ගුණ කරනකොට m ට m කැන්සල් වෙනවා 3 වරක් 2 6යි 6යි mg. 6 දෙකෙන් වැඩි කළාම 12යි සමානයි. මේක 3ෙන් m වලින් වැඩි කළාම බිඳුව. ඕකෙන් හොයන්න t වලගේ. ඍණ t ඍණ 12යි t කියන්නේ ඍණ 13යි t. අනිත් පැත්තට ගියොත් ධන 13යි t. මේ පැත්තට ගියොත් ධන 13යි t. මේ පැත්ත ඉතුරු වෙන්නේ කීයද? 6යි 3යි 9යි mg. ඒක මේ පැත්තේ ලිව්වත් එකයි. අනිත් පැත්තේ ලිව්වත් එහෙනම් t සමානයි 9යි mg යට 13. එහෙනම් x1 ඩබල් ඩොට් හොයන්න නම් මෙතන ආපු t මේක ආදේශ කරනවා. එන මෙමාගේ එහි ආදේශය. සමානයි 3යි m x1 ඩබල් ඩොට්. තුන් වරක් 3 9යි 3 වරක් 1 3යි 39යි 39න් 9ක් ගියම කීයද 30යි නේ. එහෙනම් 30යි mg බෙදීම 13 3යි m නේ නේද. මේ පැත්තෙන් මේ පැත්තෙන් මක් කරන්න පුළුවන් කැන්සල් කරන්න. එහෙනම් ලියන්න 30යි g සමානයි 3යි x1 ඩබල්. තුනයි mg 13න් වැඩි කළොත් 39යි. 39න් 9ක් ගියාම 30යි. 30යි mg බෙදීම 13යි. m ට m කැපෙනවා. දෙපැත්තම බෙදන්න 3ෙන්. බෙදුවොත් x1 ඩබල් ඩොට් වෙනවා. 10යි g බෙදීම 13. එහෙනම් මෙතන ආපු t වලගේ මෙතන දාලා x2 ඩබල් ඩොට් හොයන්න පුළුවන්. නැත්නම් අර තුන්වෙනි සමීකරණය දාලා පුළුවන්. දැන් මේකේ දාලා හොයන්න බලන්න. අර දෙගුණේ කතාව වෙනවද කියලා බලන්න. අර කෙනාද ඍණ 5 g බෙදීම 13යි කියන්නේ. ඒ ඍණ කියලා එන්නේ. මෙයා පල්ලෙහාට නෙමෙයි චලිත වෙන්නේ කොහටද? උඩට. හරි. ඔබේ හොයන්න අනිත් එකේ x2 ඩබල් ඩොට් a ඍණ 5යි g බෙදීම
හරි. මේ ගාන ඇඳ ගන්න ඕගොල්ලෝ. මෙන්න මේක මම කියන්නම් මොකක්ද කියලා ඊළඟ උදාහරණය. මෙතන තියෙනවා අචල කප්පියක්, මෙතනක් තියෙනවා අචල කප්පියක්. මේවා ඔක්කොම සුමතයි. මෙන්න මෙතන සචල කප්පියක්. සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් මේ අචල කප්පිය උඩින් ගිහිල්ලා මේ සචල කප්පිය යටින් ගිහිල්ලා මේ අචල කප්පිය උඩින් යවලා තියෙනවා. මෙතන සචල කප්පිය ස්කන්ධයේ M. මෙතන අංශුව ස්කන්ධයේ M. මෙතන 2M කියලා අංශුවක් ගැට ගහලා තියෙනවා. මෙම පද්ධතිය නිශ්චලතාවයේ තියලා මුදා හැරියහම මෙයා පල්ලෙහාට යන්න පුළුවන්, මෙයා උඩට එන්න පුළුවන්, මෙයා පල්ලෙහාට යන්න පුළුවන්. නැත්නම් මෙයා පල්ලෙහාට ගිහිල්ලා මෙයා උඩට ගිහිල්ලා මෙයා තුරට යන්න පුළුවන්. අපි දන්නේ කොහොමද කියලා. හරි? ෆිසික්ස් වල නම් ඕක හදනවා මේක පල්ලෙහාට F1 මේක පල්ලෙහාට F2 මෙයා ගන්නවා F1 දන F2 කියලා උඩට. මැත්ස් වල එහෙම කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඔය වගේ ඒවා පෙන්වන්න ඕනේ. F1 දන F2 බෙදීම දෙකයි කියලා අපි කොහොමද එහෙම තීරණය කරන්නේ? එහෙම තීරණය කරන්න බෑනේ. ඒක නිසා මේ ගාන ඇඳගෙන ඉස්සෙල්ලා බල ටික මාක් කරන්න. කප්පිය ඔක්කොම සුමතයි. තන්තුව සැහැල්ලු අවිතන්. හරි? එහෙනම් වීඩියෝ එක නවත්තලා මේක ඇඳගන්න. මම බල ටික මාක් කරන්නම්. තන්තුව සැහැල්ලු නිසා, කප්පි සුමට නිසා මේ හැමතැනකම ආතතිය සමානයි. මේක T මේ දෙකම T මේක T මේක T මෙතන T ඒවා දෙකයි මේ මාක් කරලා අපලගෙන ඉන්න මාක් කරගන්න. බලන්න ඊට පස්සේ කරන්නේ මේ අංශු වලටයි කප්පි වලටයි චලිත වන සියලුම වස්තු වලට දුර මයින්න ඕනේ. ඒ දුර මයින තැන පොළවට සාපේක්ෂව මක් වෙන්න ඕනේද? අචල වෙන්න ඕනේ. හරි? එහෙනම් අපි ලේසියට ගන්නවා මේ කප්පි වල කේන්ද්‍ර හරහා යන තිරස් මට්ටම. මාක් කරගන්න. එතන ඉඳලා මේකට දුර ගන්නවා. එතන ඉඳලා මේකට දුර ගන්නවා x එක. මේකට දුර ගන්නවා x2. මේකට දුර ගන්නවා x2. මෙන්න මේ කප්පිය මේ මැදට ගමු x2 කියලා. මේ කප්පිය කොතෙන්ට ගත්තත් ප්‍රශ්නයක් නැහැ. දෘඩනේ. මේ යන තොරණයෙන්ම තමයි කප්පිය අග යන්නේ. ලේසියට මැදට ගමු. මේක දෙකයි. හරි. දැන් අර ඉස්සෙල්ලා විදිහමයි. ගාන හදන්න එකම විදිහට. පොළවට සාපේක්ෂව අචල මට්ටමක් තෝරගන්නවා. එතන ඉඳලා මේ අංශුවට තියෙන දුර x1, මේ කප්පියට තියෙන දුර x2, මේ අංශුවට තියෙන දුර x2. හරි? එහෙනම් දාන්න. m අංශුවට f සමානයි මේ පල්ලෙහාට. m අංශුවට enter. F කියන්නේ මොකද්ද? සම්ප්‍රයුක්ත බලය. කාට ක්‍රියා කරනද? අංශුවට. කොයි පැත්තට සංරක්ෂකයේද? පල්ලෙහාට. එහෙනම් කියන්නේ mg ඍණ t සමානයි mx1 double දාන්න පළවෙනි. දැන් දාන්න කප්පියට.
කප්පියට දාන්න f සමානයි m පදයට. F කියන්නේ සම්ප්‍රයුක්ත බලය. කප්පියට මේ තියෙනවා බර එනවා. mg ඍණ 2යි තියෙන්නේ. mg ඍණ 2යි සමානයි. මේ කප්පියට දුර මෙතන ඉඳලා ගත්ත x2 කියලා. එහෙනම් ත්වරණයේ ඉන්නේ x2 ඩබල්. දාන්න දෙවෙනි සමීකරණය. දැන් දාන්න 2m අංශුවට. 2m ට 2mg ඍණ t සමානයි 2m. එයාට දුර x3 x3යි ඩබල් ඩොට්. මේකට ගන්න තුන්වෙනි සමීකරණය. හරිනේ? මේක දැම්මොත් 2mg ඍණ t සමානයි 2m x3 ඩබල්. මෙන්න මෙතන m වෙනවා. මෙතන වැරදුනා මෙතන m දාගන්න. හරි. හරි නේද? දැන් නොදන්නා පද x1 ඩබල් ඩොට් x2 ඩබල් ඩොට් x3 ඩබල් ඩොට්. අනිත් එක මොකද්ද? මේකේ ආදතිය. හරි. එහෙනම් තව සමීකරණයක් පොරේ නේ. තව සමීකරණයක් පොරේ. දැන් ලියන්න තන්තුවේ මුළු දිග. මෙන්න මේ කෑල්ලේ දිග මොකද්ද? x1. x1. දැන් මේ කෑල්ලේ දිග අපි ගත්ත එක මොකද? x2 කියලා. x2. x2. මේ කෑල්ලේ දිග x3. x2 මේ කෑල්ලේ දිග ඒකත් x2 x2 දාන මේ කෑල්ලේ දිග x3 මෙතනින් බලන්න x3 දාන බලන්න තන්තුවේ දිග ලියන්න යන්නේ මේ කෑල්ල x1 මේ කෑල්ල x2 මේ කෑල්ල x2 මේ කෑල්ල x3 මේ ටික නියතයක් මේ ටිකත් නියතයක් මේ ටිකත් නියතයක් නියත තුනම එකතු වුණාම ආයෙන්නේ නියතය නියතය සමානයි තන්තුවේ දිග ලියගන්න මේක අපි එකපාර අවකලනය කරමු. දැන් t විශයෙන් දෙවරක් අවකලනය. x1 double dot x2 double dot ඒවා 2යි 2යි x2 double dot ධන x3 double dot. නියතයක අවකලනය බිඳුවයි. තන්තුවේ දිග අවිතන්නේ නිසා ඇදෙන්නේ නැති නිසා ඒකත් නියතයක් බිඳුව. දැන් තුන්වෙනි සමීකරණය. හරි. මේක හරි නේද?
මේක හතරවෙනි සමීකරණය. ඒ කියන්නේ 3 ධන 1 සමීකරණය. ඕක එක සැරේ ලියා ගන්න පුළුවන් 4 කියලා. හරි. ඔයවත් කියන්න බෑ 4 වෙනි. හරි. හරි දැන් සාමාන්‍ය පරිදි සුළු කරමු. මොකද කරන්නේ? පළවෙනි එකෙන් x1 ඩබල් ඩොට් තනි කරනවා මේකට ආදේශ කරනවා. දෙවෙනි එකෙන් x2 ඩබල් ඩොට් තනි කරනවා මේකට ආදේශ කරනවා. තුන්වෙනි එකෙන් x3 ඩබල් ඩොට් තනි කරනවා මේකට ආදේශ කරනවා. ආදේශ කරලා හොයන්නේ කවුද? t. t හෙව්වට පස්සේ ඒකට මේකෙන් දැම්මම x1 ඩබල් ඩොට් ගන්න පුළුවන්. හරි. එහෙනම් සුළු කිරීම ඔයගොල්ලෝ ගෙදෙද්දි කරන්න. ඒක කරන්න පුළුවන් නේද? හරි. එහෙනම් ලියන්න 1න් 2න් සහ 3න් 4ට ආදේශ කරමු. ඒක ගෙදෙද්දි කරගන්න. මෙන්න මෙතන පොඩි දෙයක් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මෙන්න මේ 2යි x2 ඩබල් ඩොට් සමානයි. මෙයා මේ පැත්තට ගියාම ඍණ x1 ඩබල් ඩොට්. මෙයා මේ පැත්තට ගියාම ඍණ x3 ඩබල් ඩොට්. බෙදීම 2යි නේ. මේ අර ෆිසික්ස් වල කටපාඩමින් ගන්න එකනේ. x1 ඩබල් ඩොට් කියන්නේ මෙයාගේ තොරණය. x2 ඩබල් ඩොට් කියන්නේ x3 ඩබල් ඩොට් කියන්නේ මෙයාගේ තොරණය. එයාගේ තොරණේ ඉන්නේ මේ මෙයාගේ තොරණේ ඉන්නේ එතකොට මෙයාගේ තොරණේ ඉන්නේ මේ තොරණ දෙක එකතු කරලා කීයෙන් බෙදලා දෙකෙන් බෙදලා. ඒකට හේතුව මේ දෙන්න පල්ලෙහාට ගියොත් මෙයා යන්න උන කොහට උඩට. ඒක නිසා තමයි මේ රිනෙන්නේ. මේක තමයි අපි ෆිසික්ස් වල කටපාඩමින් දාන්නේ. මැත්ස් වල එහෙම කරන්න බෑ. හරි? අවකලනය අපි ඉගෙනගෙන තියෙනවනේ. හරි. එහෙනම් අපි ඊළඟ ගානට යමු. හරි බලන්න මේ ඊළඟ උදාහරණය. මේක පරිස්සමෙන් හදන්න වෙනවා. බලන්න. ඕගොල්ලෝ මෙහෙම දුන්නට පස්සේ තනියෙන් ගාන හදලා ඉවරලා ඊට පස්සේ වීඩියෝ එක ඔන් කරලා බලන්න. හරි? බලන්න. මේ කප්පි දෙකක් තියෙනවා. මේ කප්පි දෙක සුමටයි. මේක අචල කප්පිය. ඒක සීලිමකට සම්බන්ධ කරලා තියෙනවා. මේ කප්පිය උඩින් යනවා සැහැල්ලු අවිතන්නේ තන්තුවක්. ඒකේ එක් කෙලවරකට ස්කන්ධය 5යින්ම අංශුවක් ගැට ගන්නවා. තන්තුවේ අනිත් කෙලවරට මේ තන්තුවේ අනිත් කෙලවරට සුමට කප්පියක් ගැට ගන්නවා. ඒකේ ස්කන්ධය 2යි. මේ කප්පියේ ස්කන්ධය 2යි. හරි? ඒක මතින් යන තවත් සැහැල්ලු අවිතන්නේ තන්තුවක දෙකලවරට ස්කන්ධ m සහ 2m වන අංශු දෙකක් ගැට ගහලා තියෙනවා. මේම පද්ධතිය නිශ්චලතාවයේ තියෙන උදාහරණ. මුදාහැරියාම මේ පද්ධතියම පල්ලෙහාට යන ගම මේ කප්පිය පල්ලෙහාට යන ගම මේ දෙන්නත් කොහොමද වෙන්නේ? මෙහෙම යන්න පුළුවන්. හරි? මෙයා එක්ක පල්ලෙහාට නැත්නම් උඩට යන්න පුළුවන්. සමහර අයට හිතෙනවා මෙතන 2mg මෙතන 2mg මෙතන mg 5mg මේ පැත්තේ 5mg ඕක සමතුලිත වෙයි කියලා. අන්න ඒ දේ ඉගෙන ගන්නත් එක්ක තමයි මේක දෙන්නේ. මොකද ත්වරණයකින් චලිත වුණොත් එහෙම බල සමතුලිතතාවය හරියන්නේ නැහැ. මේක ත්වරණය වෙනකොට මේ ආතති මක් වෙනවද? වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ මෙතන 5mg වෙන්නේ ජීවිතේට. මේ t වලගේ මෙයාට සමාන වෙන්නේ නැහැ. මුගක් අය හිතන්නේ මේක බලපු ගමන් මේ පැත්තෙත් 5mg මේ පැත්තෙත් 5mg මේක මෙහෙම තියෙයි කියලා. ඔය කොහොම තියන්නේ අපි හදලා බලමු. රයිට්? හරි. එහෙනම් රූපය හදගන්න. හරි? මෙතන තියෙන්නේ මොකක්ද? ඊළඟ උදාහරණය. සුමට අචල කප්පියක් සුමට සචල කප්පියක් මෙතන අවිතන්නේ තන්තුවක් මෙතනත් අවිතන්නේ තන්තුවක්. හරි. එතකොට මෙතන තන්තු දෙකක් සැහැල්ලු අවිතන්නේයි සුමට නිසා මේ ආතති සැහැල්ලු නිසා සුමට නිසා මේ ආතති සමානයි. මෙතන තියෙන්නේ වෙන තන්තුවක්. ඒකෙත් ආතති සමානයි. හැබැයි මේ ආතතිය නෙමෙයි මේකේ ඉන්නේ. ඒක t' කියලා මාක් කරනවා. එතකොට මේ t තියෙන්නේ කප්පියට මේ t කප්පියට මේ t 5mට මේ කප්පියට තව තියෙනවා t' දෙකක් තියෙනවා. ඒක බර එක. මෙයාට එන්නේ t' mg t'
මාක් කරගන්න. දැන් බලගන්න. මේවට දුරමනින් මේ අංශුව චලිත වෙනවා. මෙයාට දුර ගමු අපි. මෙන්න මේ පොළවට සාපේක්ෂව අචල තැනක් තෝරගන්න. මේ මට්ටම හොඳයි. මෙයාට දුර ගන්න x1 කියලා. මෙන්න මෙයාට දුර ගන්න x2 කියලා. මෙන්න මේ අංශුව චලිත වෙනවා. මෙයාට දුර ගන්න x3 කියලා. මෙයාට දුර ගන්න x4 කියලා. x4. හරි. බලගන්න. මේ කප්පියට සාපේක්ෂව නේද දුර මැල්ලලා තියෙන්නේ. කප්පිය පොළවට සාපේක්ෂව අචලයිනේ. එහෙනම් මේ ඔක්කොම විස්ථාපනන්නේ කාට සාපේක්ෂවද? පොළොවට සාපේක්ෂව. ඇත්තටම එන්නේ කප්පිය මට්ටම නිසා කප්පියට සාපේක්ෂව. කප්පිය පොළොවට සාපේක්ෂව නිශ්චලයි. ඒ නිසා එන්නේ පොළොවට සාපේක්ෂව. සමහර අය මේවට දුරම ඉන්නවා මෙතන ඉඳලා. මෙතන ඉඳලා මැන්නොත් ඉන්නේ කාට සාපේක්ෂවද? කප්පියට සාපේක්ෂව. මෙයා නිශ්චලද? නෑ. එතකොට ආයි සාපේක්ෂ කතාව දාලා හදන්න වෙනවා මෙතන ඉඳලා දුර මැන්නුවා. ඒක නිසා පුළුවන් හැකි සෑම විටම පුළුවන් නම් ගන්න කොතනින්ද? නිශ්චල තැනක ඉඳලම දුරම ඉන්න. බැරිම වුණොත් මෙතන ඉඳලා ගන්න. හැබැයි සාපේක්ෂ තොරණ මූලධර්ම දාලා ආයි පොළොවට සාපේක්ෂව ගන්න වෙනවා. මෙතන ඉඳලා මැන්නට කමක් නැහැ. හැබැයි ගන්න ඕනේ එතකොට එන්නේ මේ කප්පියට සාපේක්ෂව. මෙහා පොළොවට සාපේක්ෂව x2 ඩබල් ඩොට් නේ. ආයි හොයන්න වෙනවා. ලේසි මෙතන ඉඳලම දුර මැන්නම ලේසි. හරි කීයක් චලිත වෙනවද? මේකයි 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 මේකයි. හතරක්. එහෙනම් හතරටම දාන්න f සමානයි මේ පල්ලෙහා. දාන්න බලන්න. 5යි m අංශුව. 5යි m. මොකද 5යි m දැන් බල දෙකයි 5යි m ජීරින 5යි m ජීරින සමානයි ස්කන්ධය 5යි ස්කන්ධය 5යි බර මෙයාගේ තොරණේ මොකද දුර x1 තොරණේ x1 ඩබල් ඩොට් දැන් දාන්න කප්පියට. කප්පියට දාන්න බලන්න ඔයගොල්ලෝ ඉස්සෙල්ලා වීඩියෝ එක නවත්තලා දාන්න හරියට. ඊට පස්සේ බලන්න දාපු විදිය හරියද කියලා. එන කප්පියට. කප්පියට ක්‍රියා කරන බල. මේ කප්පියට මේ t එනවා. t dash වෙනවා 2m කියන
පල්ලෙහාට තියෙනවා 2 mg ධන 2 t dash ධන 2 t dash ඍණ t සමාන කප්පියේ ස්කන්ධය 2m කප්පියේ ස්කන්ධය 2m කප්පියේ ඍණ දාන්නේ කප්පියේ ස්කන්ධ 2m වතාවක් එයාගේ තොරණය x2 double dot මේක පළවෙනි එක මේක දෙවෙනි එක දැන් දාන්න මේ අංශුවට m අංශුවට m පල්ලෙහාට දාන්න mg ඍණ mg අපිට දැන් mg ඍණ t dash mට පල්ලෙහාට දාන්න මේ වෙන පාට ගිහින් ඕගලන්ට පැටලුණු කියලා mg ඍණ t dash mg ඍණ t dash සමානයි m අතාව එයාට තියෙන දුර මොකද්ද ගත්තේ x3 ඩබල් ඩොට් දාන්න 3 මිනිත් ඊළඟ දාන්න 2m අංශුවට 2m 2mg ඍණ t dash සමානයි 2m දුර x4 ඩබල් ඩොට් 4 වෙනි සමීකරණය හරි එහෙමනේ දැන් නොදන්නා පද කීයද x1 double dot x2 double dot x3 double dot x4 double dot කීයද 4යි t 5යි t dash 6යි නොදන්නා පද 6යි සමීකරණ 4යි එහෙනම් තව දෙකක් ගන්න ඕනේ කොහොමද ගන්නේ මෙන්න මේ තන්තුවේ දිග ලියනවා මේ කැලේ දිග කීයද x1 ලියගන්න x1 මේ කැලේ දිග x2 මේ ඇත්තටම අපි x2 බැන්නේ මෙතෙන්ද එතකොට මේ කැලේ දිග ගන්න නම් x2කින් අඩු කරන්න ඕනේ නේද මේ කැලේ ඒක නියතයක්ද විචල්‍යයක්ද මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර නියතයක් ඒ නියතයයි ආයි මෙතෙන්ට එනෝනේ නියතය ඔය නියත දෙක මේක තුනම ආයෙ නියතයක් නේද මේක ඉතින් x2ම කියලා ගත්තට ඇත්තට මෙන්න මේ x2 කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට දුරනේ තන්තුවේ දිග ගන්න මේ දිග අඩු කරන්න ඕනේ ඒක මොකද්ද නියතයක් x2 අඩු කිරීම නියතයක් මේකත් නියතයක් ඔය නියත ඔක්කොම එකතු වුනහම නියතයක් ඒක නිසා මේක දාන්න නියතය සමානයි මේවා නියත නිසා ප්‍රශ්නයක් නැහැ සමානයි තන්තුවේ දිග හරිනේ මේ කැලේ x2කින් අඩු වෙන්න දෙපැනේ මේ කැලේ ඒක නියතයක් නිසා ඒක මෙතෙන්ට එනවා තවත් මේ කැලලක් දෙනවනේ ඒකත් නියතයක් මේ නියතය අඩු වෙලා මෙතෙන්ට නියතයක් එකතු වෙනවා ඒක නියතය සමානයි තන්තුවේ දිග එහෙනම් ලියන්න t විශයෙන් දෙවරක් අවකලනය t විශයෙන් දෙවරක් අවකලනය එහෙනම් ලියගන්න x1 double dot ධන x2 double dot සමානයි නියතය අවකලනයේ බිඳුවයි තන්තුවේ දිගත් නියතයක් ඒකත් බිඳුවයි මේකට දාන්න පස්වෙනි සමීකරණය
පස්වෙනි එක එනවා x1 double dot x1 double dot දාම x2 double x2 double dot සමානයි b2 මේක පස්වෙනි එක ඔන්න එක තන්තුවක දිග ලියුවා තවත් තියෙනවනේ අවිධාන්‍ය තන්තුවක් හරි හිතලා කියන්න බලන්න මේකේ දිග කීයද කියලා මේ තන්තුව තියෙන්නේ මෙතන එහෙනම් මේ කෑල්ලේ දිග කීයද මොකද ඒක ගන්න පුළුවන් x3 ඍණ x2 ලියා ගන්න x3 ඍණ x2 දාන්න මේ කෑල්ලේ දිග මෙතන ඉඳලා මෙතෙන්ටම දිග කීයද මෙතන ඉඳලා මෙතෙන්ටම දිග x 4 මෙතන ඉඳලා මෙතෙන්ට දිග x2 එහෙනම් මේ කෑල්ලේ දිග කීයද මෙතෙන්ට x 4 මෙතෙන්ට x 2 නේ මේ මෙතෙන්ට x 4 මෙතෙන්ට x 2 නේ x 4 ඍණ x 2 x 4 ඍණ x 2 දැන් බලන්න x 4 ඍණ x 2 මේ කෑල්ලේ දිග පැහැදිලි නේද තව මේ කෑලි දෙකනේ ගත්තේ තව මෙතන එකක් තියෙනව නේද ඒක නියතයද විචාරලද නියතය එහෙනම් නියතය සමානයි තන්තුවේ දිග එහෙනම් මේක t විශයෙන් කී පාරක් අවකලනය කරන්න ඕනේද දෙපාරක් කියන්න t විශයෙන් දෙවරක් අවකලනය නැත්නම් කාලය විශයෙන් දෙවරක් අවකලනය කියන්නේ x3 double dot ඍණ x2 double dot ධන x4 double dot ඍණ x2 double dot නියතය අවකලනයේ බිඳුවයි තන්තුවේ දිග අවිතන්නේ එයත් බිඳුවයි එහෙනම් ලියා ගන්න x3 double dot මේ වගේව දෙකක් තියෙනවා ඍණ 2යි x2 double dot ලියා ගන්න x3 double dot 2යි x2 double dot දාන x4 double dot සමානයි 5 වෙනි සමීකරණය හරි දැන් ඔය නොදන්නා පද 6ට සමීකරණ 6 විසඳන්න දෙපෑනේ එහෙනම් 6 5ට අඩු කරලා 5 4ට අඩු කරලා 4 3ට අඩු කරලා 3 2ට අඩු කරලා 2 1ට අඩු කරන්න ඕනේ එහෙම කරන්න ගියාම වෙලාවක් යනවා ලේසි විදිහක් තියෙනවා මොකක්ද මෙන්න මේ දෙකේ ආදේශ කළාම ලේසි x1 double dot x2 double dot මේ දෙන්නගෙන් තනි කරලා මේකට ආදේශ කරනවා හරිද x1 double dot එකයි x2 double dot එකයි දාම මේකේ එතකොට එන්නේ t වලිනුයි t dash වලින් ඊට පස්සේ x3 double dot දානවා මෙතෙන්ට ඊට පස්සේ x2 double dot දානවා මෙතෙන්ට x4 double dot කියන එකක් දානවා මෙතෙන්ට ආයෙ ඉන්නේ මොනවද t dash t එහෙනම් හරි ලේසි නොදන්නා පද 6 අඩු වෙනවා නොදන්නා පද දෙකට මොකද t හා t dash ඒ දෙක සමගාමීව විසඳන්න විසඳුවට පස්සේ මේ ඕන එකකට දාලා x1 x2 ඕන එකක් වෙන්න පැහැදිලිද හරි එහෙනම් ඒ විදිහට ඕක මේ සුළු කරන්න ඕක මම කොච්චර කළත් ඔයගොල්ලෝ සුළු කරන්න එපානේ එහෙනම් ලේසි විදිහ මොකද්ද මේවැ ආදේශ කළාම ලේසි සුළු කරන්න හරි තව ක්‍රම තියෙනවා ඉතින් මේක x1 double dot ඍණ x2 double dot දාලා පුළුවන් ඉතින් ඒක කරදරයි වැරදිනේ හරි එහෙනම් සුළු කරන්නේත් එකම විදිහට තේරුණාද හරි එහෙනම් මේක හදන්න ඉතුරු ටික ටියුට් එකේ
මේ මෙන්න මෙතන 2005 ගානක් තියෙනවා අපි අර ඉස්සෙල්ලා හදුවා වගේ එකක් මේ ටියුට් එකේ 48 වෙනි ගාන. ඒක 2005 ගාන. හරි? ආයි ඒ වගේම එකක් තියෙනවා 1966 ගාන. ඒ කියන්නේ 33 වෙනි ගාන. හරි? 33 වෙනි ගාන. ඊට අමතරව ඔයගොල්ලෝ හදන්න මාක් කරගන්න 24 ඉඳලා 24 ඉඳලා 29 තෙක් 24 සිට 29 තෙක් හදන්න. මෙන්න මෙතන එකක් තියෙනවා ඒක අන්තිමට හදන්න පුළුවන් නම් හිතලා හදන්න. ඒක හිතලා හදන්න 36 වෙනි ගාන 1991 ගාන 36 වෙනි ගාන. ඒක අපි ලබන වීඩියෝ එකකින් කරමු. ඉස්සෙල්ලාම ඕගොල්ලෝ ඉස්සෙල්ලා try කරලා බලන්න. හරි? අපි ඕගොල්ලෝ ඉගෙන ගන්න විදිහ තමයි මම තියරි එක ඉගෙනුවට පස්සේ ගාන හදන්න ඕනේ ඕගොල්ලෝ තනියෙන්. බැරි වුණොත් කරමු. එතකොට තමයි ඕගොල්ලන්ට පුළුවන් වෙන්නේ. හරි? එහෙනම් අනුකලනේ එහෙම බලලා තියාගන්න. අනුකලනේ එහෙම බලලා තියාගන්න ගණන් ටික හදන්න. හරි? දැන් ඕගොල්ලන්ට පේනවනේ අර මුල් ඒවට වඩා මේවා මක් වෙනවද? එන්න සරල වෙනවා. තව ඉස්සරහට තියෙන ගණන් ටික ලේසි. අර වැඩේ තියෙන ඒක ලේසි වෙනකොට වීඩියෝ එකකින් කරන්න ගියාම අර ලේසි බව පෙලක් වෙලාවට හැංගෙන්නේ නැහැ. ඒකයි තියෙන අවුල. right? නැත්තම් සාමාන්‍යයෙන් ඉදිරි පාඩම් ටික ලේසි අපිට. අමාරු ටික කරලා ඉවරයි. හරි? එහෙනම් අපි මෙතනින් නතර කරමු. අනිත් වීඩියෝ එකෙන් හම්බෙමු. දැන් දිගට සමහර විට ලබන මේ මාසේ මැද ඉඳලා වගේ අපිට ක්ලාස් කරන්න පුළුවන් මේ සුපුරුදු පරිදි.